तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य අනුදෙනාටම තිරුවන් සරණයි. අදත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අභිධර්ම පාඩම් මාලාව ආරම්භ කරන්නට. පසුගිය සතියේ අපි රූපාවචර සිත් පිළිබඳව කතා කළේ. අද අපි රූපාවචර විපාක හා ක්‍රියාසිත පිළිබඳව තමයි. ඒ වගේම මේ රූපාවචර සිත් වල පසුගිය සතියේදී අපි කතා කරපු මාතෘකා ටික තවදුරටත් පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙමු. අපි දැන් දන්න රූපාවචර සිතක් කියලා කියන්නේ ධ්‍යාන සිතක. රූපාවචර ලෝකවලට යන්න පුළුවන්. කාම රූප අරූප කියලා භව තුනක් තියෙනවා. කාම ලෝකය, රූප ලෝක, අරූප ලෝක ත්‍රිවිධ භව තියෙනවා. ඒ කාම ලෝකවල රූප ලෝකවලට උපදින්න තියෙන සිත් තමයි මේ අපි කතා කරන්නේ. අපි සිත් පහක් කතා කළා. මතකද කුසල් සිත් පහ? විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන සිත. ප්‍රථම ධ්‍යාන කුසල් සිත. විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත මොකක්ද? ဒုတိ ය ධ්‍යාන කුසල් සිත. ඊට පස්සේ සුඛ ඒකාග්‍රතාව සහිත පීති සුඛ ඒකාග්‍රතාව තතිය ධ්‍යාන කුසල් සිත. සුඛ ඒකාග්‍රතාව චතුර්ථ ධ්‍යාන කුසල් සිත. අන්තිම එක මොකද්ද? උපේක්ඛා ඒකාග්‍රතාව. උපේක්ෂා වේදනාව තමයි අන්තිම එකේදී. එතන ඒක පාඩම් කරන ලේසි අපිට එක අංගය අඩු වෙනවා. අන්තිම එක වෙනස් වෙනවා. සුඛේ වෙනුවට උපේක්ෂාව එනවා එතන. උපේක්ඛා ඒකාග්‍රතාව ස්ථිත පංචම ධ්‍යාන සිත. දැන් ඔය අභිධර්ම ක්‍රමයේ තමයි මේ ධ්‍යාන පහක් ගැන කතා කරන්නේ. සූත්‍ර ක්‍රමයට කතා කරන්නේ ධ්‍යාන හතරක් පිළිබඳව. එතකොට දැන් මේ ඊට පස්සේ අපි විපාක සිත් ගැන කතා කරනවා. විපාක සිත් කියන්නේ දැන් ඔයකේම අනිත් පැත්ත විපාක සිත් පහ. එතකොට අර කුසල සිත කියන එකට අපි දාගන්න ඕනේ විපාක කියන එක. අර නම් වාක්‍ය සිත් ටිකේ විදිහමයි. අංග ටිකේ විදිහමයි. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන විපාක චිත්තේ කියන නම තමයි ඒකට එන්නේ. කුසල සිත කියන එකට විපාක සිත. අර විදිහමයි දැන් මේ විපාක සිතක් පහළ වෙන්නේ මේ ලෝකෙ නෙමෙයි. කුසල සිත් මේ මනුස්ස ලෝකවල පහළ වෙන්න පුළුවන්. නමුත් විපාක සිත ඔක්කොම පහළ වෙන්නේ කොහෙද? බ්‍රහ්ම ලෝකෙ. බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද? 16ක් තියෙනවා. බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා නේද? එතකොට මේ බ්‍රහ්ම ලෝක 16 තමයි මේ සිත් පහළ වෙන්නේ. ප්‍රතිසන්දි වශයෙන්, භවාංග වශයෙන්, චුති වශයෙන් පහළ වෙනවා. ප්‍රතිසන්දි දෙක දාන්නවනේ මොකක්ද ප්‍රතිසන්දි චිත්තය කියලා කියන්නේ? ප්‍රතිසන්දි චිත්තය කියන්නේ මොකද්ද? නෑ. මොකද්ද ප්‍රතිසන්දි කියලා කියන්නේ? ප්‍රතිසන්දි සිත කියලා කියන්නේ ඉස්සල්ලාම සිත භවයක ආරම්භක හිත. ඉස්සල්ලාම අපි මේ ආත්මය ඉස්සල්ලාම පිරිසිදු ගන්න හිත. නැත්තම් පහළ වෙන හිත. යම් ආත්මයක මුලින්ම පහළ වෙන හිතට අපි කියන මොන සිතද? ප්‍රතිසන්දි සිත කියලා. භවාංග සිත කියන්නේ මොකක්ද? භවාංග හිත කියලා කියන්නේ ප්‍රතිසන්දි සිතම තමයි. අර ඉස්සල්ලාම පළවෙනි සිත අපි ප්‍රතිසන්දි එක නම් කරනවා. ඊට පස්සේ තේ සිත නැවත වැඩ කරන චිත්ත වීදි මේ නැති වෙලාව. කියන්නේ චිත්ත වීදි කියන්නේ මේ සිතක් අරමුණක් නැති වෙලාවට පවතින භවාංග හිත. භවාංග පරම්පරාවල් යනවා. එක හිතකින් තව හිතට දුර හිතසක් තියෙනවා. සිත කියන්නේ අර අපි චිත්ත වීතක් කියන්නේ චිත්තක්ෂණ පේලියක් නෙමෙයි යන්නේ. චිත්ත ප්‍රවෘත්තියක් යනවා. එතකොට අරමුණක් තියෙන වෙලාවට තමයි ඒක කාමාවචර හෝ රූපාවචර අරූපාවචර හෝ පංචද්වාරික හෝ සද්වාරික හෝ අරමුණක අපි ඉන්නකොට තමයි මේ චිත්ත වීති වලට ඒ කියන්නේ ජවන් වලට අනිත් සිත් වලට යන්නේ. ඒකට අපි අරමුණක් නැත්තම්
අරමුණක් නැතුව තියෙන අවස්ථාවවලදී වැඩ කරන්නේ භවංග. අපි තුන් ඉන්දක වගේ එන වෙලාව මනෝද්වාර වජ්ජනේ වැඩෙනවා. එතකොට තදනින්ද කිසිම දෙයක් දන්නේ. කිසිම ආරම්භ සද්්වාර මේ පැහිලා. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේවා වර්තමානයේ අරමුණක් නැහැ. ඒක අතීත ආරම්භනේ අල්ලගෙන තමයි භවංගිතේ පහළ. භවංගිතේ හැම වෙලාවෙම තියෙන අතීත ආරම්භ. වර්තමාන ආරම්භයක් නෙමෙයි. අතීතේ භවංගිතේ තියෙන ආරම්භන මොකද්ද? අතීතේ මරණාසන්න අවස්ථාව ගිය ජීවිතේ පසුගිය ජීවිතේ මරණාසන්න චිත්ත වීතියේ තිබ්බ ආරම්භන තමයි තියෙන්නේ. මරණාසන්න ජවන වල තිබ්බ ආරම්භන. ප්‍රසංසිතේ තියෙන එක භවංගිතේ තියෙන එක. තේරෙනවද? ඊළඟට චුතිසිත. චුතිසිත කියන්නේ මොකද්ද? අවසාන චිත්තය. ඒ කියන්නේ මේ ජීවිතයේ ආරම්භක චිත්තය කියන මොකක්ද නම? මතක තියාගන්න එක ඈ. මේ ආරම්භක චිත්තය මොකද කියන්නේ අපි? ප්‍රසන්න. උකට අවසාන චිත්තය අපි කියන චුතිසිත. මේ චුතිසිත තියෙන්නේ මේ ජීවිතේ ගත්ත අරමුණම. කියන්නේ ඒ භවංගයේ තියෙන අරමුණම තමයි චුතිය තියෙන්නේ. තේරුණාද ඒක? එතකොට අන්න ඒ රූපාවචර ලෝකවල ප්‍රසන්දි භවංග චුති වශයෙන් තමයි මේ විපාකී පහළ. තේරුණාද? මම ඒක පොඩ්ඩක් උගලන්ට කියලා පොඩ්ඩක් පෙන්නන්නම්. පැහැදිලි වෙන්නේ. ප්‍රසන්දි භවංග චුති මේ සිත් තුනම එකම හිතක් මේක. මේ සිත් තුනම එකම හිතයි. තේරුණාද? දැන් මේ ප්‍රසන්දි ලැබෙන්නේ අපි ඒ ජීවිතේ ගත්ත අරමුණ. දැන් අපි හිතමු මේ වගේ ජීවිතයක තව ජීවිතයක මේක අපිට මරණාසන්න ජවන් කියලා. ජවන් පහක් තියෙනවා මේ පෙර ජීවිතවල. මේ මරණාසන්න ජවන් අපි කම්ම නිමිත්ත ගති නිමිත්ත කම්ම නිමිති ගති නිමිති කියලා පහල යන අපිට. මේ ජවන් පහක් තියෙනවා අන්තිම හිතක. මේ ටික මම මේක ලියලා නැහැ මේ අන්තිම ටික. එක තද ආරම්භන තියෙනවා මේක තමයි අන්තිම හිත. දැන් අපි පෙර ජීවිතවල තිබ්බ අන්තිම හිත මේ තියෙන්නේ. මේකෙන් දැන් මෙහාට බලන කුණෙල්ලා වගේනේ. මේකෙන් අනිත් චිත්තක්ෂණය මෙතනට එනවා දැන් ආත්ම දෙකක් ඔය අතර කාලය. මෙතන. මේ කාලය. උතර කාලයක් නැහැ. හිතසක් නැහැ. මේ ඉතින් පස්සේ අනිත් චිත්ත වීතිය වැඩ කරනවා. දෙලි අනිත් චිත්ත වීතියට පයින්. හැබැයි මේක මේ ජීවිතයේ අවසාන චිත්තේ. මේ ප්‍රතිසන්දිය ලබන මේ චිත්තය මේ මරණාසන්න ජවන් වල තියෙන අරමුණු තමයි මේක තියෙන්නේ. තේරුණාද? මේ දැන් මේ චුතිසිතේ තියෙන අරමුණ නෙමෙයි මේ තියෙන්නේ. චුතිසිතේ එහාට යන්නේ නැහැ. චුතිසිතේ කෘත්‍යයද නිරුද්ධ වෙලා ගියාට පස්සේ මේ චුතිය තියෙන්නේ මේ ජීවිතේ ගත්තා. මේ පෞද්ගලික ජීවිතේ ගත්තා. තේරුණාද? නමුත් මේ භවංග මේ ප්‍රසංසිතේ තියෙන මේ ජීවිතේ ගවන් වලින් ගත්ත අරමුණයි මේ තියෙන්නේ. ඉස්ලාම් පාහිත තුනක් මේක තමයි ප්‍රසංසිතේ කියලා කියන්නේ මේ අවස්ථාව. ඊට පස්සේ දැන් මේ ප්‍රසංසිතෙන් පස්සේ ආයෙ චිත්ත වැඩ කරනවා ටිකට ඕම්. ඒවට අපි කියන්නේ භවංග කියලා. අරමුණක් නැතිවට අපි කියන්නේ භවංග කියලා කියන්නේ. ඊට පස්සේ මේක ඉතින් ජීවිතේ ගත කරලා අන්තිමට මේ චිත්තෙක ගොඩාක් කොහොම ගිහිලා අන්තිමට යාට මේ ජීවිතේ චුතරකමට පහළ සිතක්. ඒක නම් කියන්නේ චුතිසිත කියලා. ඒ එන්න මේ සිත් තුන මේක ප්‍රතිසන්දි. මේක ප්‍රතිසන්දි භවංග චුති. මේ සිත් තුනම එකම හිතක එකම හිතක් තමයි වැඩ කරන්නේ.
දැන් මේක දැන් අපි හිතමු ප්‍රථම ධ්‍යාන සිත උපදවා ගත්ත කියලා. ඒ ප්‍රථම ධ්‍යාන සිත උපදවා ගත්තට පස්සේ කෙනෙක් ඒකේ තියෙන ප්‍රණීත මධ්‍යම වශයෙන් මේ වැඩිම සම්බන්ධ. ඒක මේ සාමාන්‍යයෙන් කෙනෙක් එක පරිත්ත වශයෙන් වань. පරිත්ත කියලා කියන්නේ ටික. පරිත්ත මධ්‍යම ප්‍රණීත කියලා තුනක් තියෙනවා. ධ්‍යාන සිතකට. අවස්ථා තුනක්. හරි? පරිත්ත මධ්‍යම ප්‍රණීත පරිත්ත කියලා කියන්නේ ධ්‍යාන උපදවා ගත්තම කෙනෙක් උපදවා ගත්ත ශරණයෙන් වැඩි මේක භාවිතා කරන්නේ නේද? පංච වසී භාවයක් කරන්න කිව්වනේ මම. ආවර්ජන සමාපජන අධිෂ්ඨාන මේ උත්තාන පංචවේකන කියන්නේ. ඒ පහ පුරුදු කරන්නේ නැහැ මේ ඒක උපදවාගත්ත මුල් අවධියේ මෙයා චුත වෙනවා. දැන් අවශ්‍ය වෙනවා. ප්‍රණීත කරගන්න බැරුව නැහැ. මධ්‍යම වශයෙන් වඩන්න බැරුව. මුල්ම පරිකරම අවස්ථාව විතරයි ආන්නේ. එතකොට එයා උපදිනවා එතකොට මෙන්න මේකේ නා ඔයගොල්ලෝ හිතන බ්‍රහ්ම පාරිසජ්ජය. බ්‍රහ්ම ප්‍රථම ධ්‍යානෙ උපදවා ගත්ත කෙනා බ්‍රහ්ම පාරිසජ්ජය උපදිනවා. බ්‍රහ්ම පාරිසජ්ජය කියන්නේ බ්‍රහ්ම ලෝකේ පල්ලෙහාට තියෙන බ්‍රහ්ම ලෝක. එතෙන් තමයි බ්‍රහ්ම ලෝකේ ආරම්භ වෙන්නේ. මේක කියන්නේ මොකද්ද? පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකෙ උඩින් තියෙන. දිව්‍ය ලෝකෙ උඩින් තමයි මේක තියෙන්නේ. මේ බ්‍රහ්ම තල. එතකොට ඒ බ්‍රහ්ම පාරිසජ්ජ කියන බ්‍රහ්ම ලෝකේ පරිත්ත වශයෙන් උඩ වඩපු කෙනා ප්‍රතිසන්ද වශයෙන් චුත වශයෙන් ප්‍රතිසන්ද වශයෙන් භවංග වශයෙන් චුත වශයෙන් මේ ප්‍රථම ධ්‍යාන සිතයට පහළ වෙනවා. ඒතොර ඉන්න තාක්කල් ඒක තමයි ඒ සිත තමයි පහළ වෙන්නේ. එතකොට මේක මධ්‍යම වශයෙන් පුරුදු කෙනා බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්ම පුරෝහිත කියන බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඒකෙත් අර සිත් තුන අර විදිහට වැඩ කරනවා. ප්‍රණීත වශයෙන් වැඩ කරන මහා බ්‍රහ්ම. මහා බ්‍රහ්ම කියන බඹලෝ තමයි ආ උපදින්නේ. ඒක ප්‍රථම ධ්‍යාන භූමි තලයේදී. ඒක හොඳට ප්‍රයෝග කරලා භාවිතා කරලා හොඳට මේක දියුණු කරගත්ත කෙනා තමයි මහා බ්‍රහ්ම මේ කියන බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ. මහා බ්‍රහ්මයා ඉන්නේ මෙන්න මේ ලෝකෙ. අපි කතා කරන මහා බ්‍රහ්මයා බ්‍රහ්මාගමේ බ්‍රාහ්මණය අදහනවනේ මේ මහා බ්‍රහ්මයා ලෝකෙ මවුන්කාරයයි. එයා යටරට උඩ දිවි ලෝක බ්‍රහ්ම ලෝක වතන්. මේ ද්විතිය අධ්‍යානය මොකක්ද? විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය අධ්‍යානය. ද්විතිය අධ්‍යානයටයි තෘතිය අධ්‍යානයටයි ඒ ධ්‍යාන දෙකටම උපදින මේ බ්‍රහ්මතලයේ දෙකම එක ලෝකෙක උපදින. උගම කියන්නේ ඒක මධ්‍ය ප්‍රඥාවෙන් වැඩි පස්සේ ධ්‍යාන දෙක ඒ විදිහට උපදින. සතර ද්විතිය ධ්‍යාන තරයේ තමයි මොකද්ද? පරිත්තාව. පරිත්තාව කියන මේ බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඒගොල්ලෝ පරිත්තාවසින් වඩපොය. මධ්‍යමසින් වඩපොය අප්‍රමාණ. පරිත්ත සුභ. පරිත්ත සුභ කියන බ්‍රහ්ම ලෝකෙ තමයි උපදින්නේ. පරිත්ත සුභ.
ඊළඟට මේ ආය උපදිනවා ආබස්සර. ප්‍රණීත වශයෙන් වඩපු කෙනා ආබස්සර කියන බ්‍රහ්ම ලෝකේ තමයි උපදින්නේ. හැබැයි මේක දෙවනි හා තුන්වෙනි ධ්‍යාන දෙකටම 2යි 3යි දෙකටම උපදින්න ඔය ලෝකවල. ප්‍රණීත වශයෙන් මධ්‍යම වශයෙන් වඩපු අය. ඊළඟට හතරවෙනි ධ්‍යාන. හතරවෙනි ධ්‍යාන උපදින්න ආයත මොකද හතරවෙනි ධ්‍යානේ? සුඛ ඒකාග්‍රතාව. සුඛ ඒකාග්‍රතාව කියන මේ ධ්‍යාන උපදවා ගත්ත අයට පරිත්ත සුභ කියන බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. පරිත්ත වශයෙන් වඩපුවා. මධ්‍යම වශයෙන් වඩපුවාට මේ ඉපදෙන තමයි අප්‍රමාණ සුභ. අප්‍රමාණ සුභ කියන බ්‍රහ්ම ලෝකෙ තමයි ඒගොල්ලෝ. ඊළඟට හතරවෙනි ධ්‍යානෙ ආවතන. ඊළඟට හතරවෙනි ධ්‍යානෙ ප්‍රණීත වශයෙන් වඩපු කෙනෙක් සුභ කින්නක කියන දිව්‍ය ලෝකෙ ඉපදිනවා. සුභ කින්නක කියන බ්‍රහ්ම ලෝකේ තමයි ඒගොල්ලෝ උපදින ප්‍රණීත වශයෙන්. දැන් තේරුණාද? ඊළඟට පංචම ධ්‍යාන පංචම ධ්‍යානයේට පරිත්ත මධ්‍යම කියලා එහෙම කතන්දරයක් නැහැ. එහෙම පංචම ධ්‍යානයේ පරිත්ත මධ්‍යම වශයෙන් වැඩිමක් නැහැ. ඒකේ උපදින අය උපදින්නේ වේහප්පල කියන බ්‍රහ්ම. වේහප්පල තවත් එක බ්‍රහ්ම ඒ වේහප්පලට සමාන්තර තම බ්‍රහ්ම ලෝකයක් තියෙන අසඤ්ඤ සත්‍ය කියන. මේ අසඤ්ඤ සත්‍ය කියන එකේ මේ රූපේ විතරයි තියෙන්නේ නාම ධර්ම නැහැ. මේකේ මේ සිතක් පහළ වෙන්නේ නැහැ. ඒක මේ චතුර්ථ අධ්‍යාය ලබාගත පස්සේ මේක විභාග වශයෙන් සිත් පහළ වෙන්නේ නැහැ. රූප කොමන. ඒක පහළ වෙන විදිය නැහැනේ. ස්කන්ධ පංචකය විතරයි තියෙන්නේ. නමුත් මේක මේ චතුර්ථ අධ්‍යාය නියමයක් විදිහට ගන්න. ඊළඟට අහලා පංච සුද්ධාවාස කියලා. පංච සුද්ධාවාස වල කවුද උපදින්නේ? කවුද උපදින්නේ? සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වල උපදින්නේ කවු මොන වගේ අයද? අනාගාමිය. සකදාගාමිය උපදින්නේ නැහැ. අනාගාමිය විතරයි. ඈ? මොනවද පංච සුද්ධාවාස කියලා කියන්නේ? අවිය අතප්ප තප්ප සුදස්සි අකනිට්ටක නේද? මෙන්න මේ පහ තමයි පංච සුද්ධාවාස. මෙහි උපදින අනාගාමී උතුමන් වහන්සේලා පමණයි. ඒක එය පංචම ධ්‍යාන භූමිය. ඔන්න ඔය විදිහට අය රූපාවචර සිත් වලින් බ්‍රහ්ම ලෝක 16 උපදින්නේ. ඔව්. උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන සිත. විපාකිත තමයි මේ ත්‍ෘති ප්‍රසන්න වශයෙන් භවංග වශයෙන් පහළ වෙන්නේ.
උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන විපාක සිත. මොකද මේ විපාක සිත් මෙහෙ පහළ වෙන්නේ නැහැ. තේරුණාද? අපි මේ ඉන්න ලෝකවල විපාක සිත් පහළ වෙන්නේ නැහැ. විපාක සිත් පහළ කොහෙද? බ්‍රහ්ම ලෝකේ ඉපදුනාට පස්සේ ප්‍රසන්නී පස් පහළ. ප්‍රසන්න භවංග දොස්සේ එහි පහළ වෙන සිත්. තේරෙනවනේ මේ ලෝකවල උපදින්න මොන හිතෙන්ද කියලා? ඊළඟට මේකෙම තියෙනවා ක්‍රියාසිට පහ. තේරෙනවද? yes. ක්‍රියාසිට පහක් තියෙනවා. ඒ ක්‍රියාසිට උපදින්නේ කාටද? කාටද ක්‍රියාසිට පහළ වෙන්නේ? කියන්නේ ක්‍රියාසිට පහළ වෙන කාටද? රහතන් වහන්සේලා. ඒ ක්‍රියාසිට පහළ වෙන වහන්සේලාට ක්‍රියාව පමණයි. වෙන දෙයක් කරන්නේ නැති කියන්නේ. ඒ ක්‍රියාසිතක් විතරක් කියලා කියන්නේ. වෙන අරමුණු නැති කතාවක් නේ. ඒක කතන්දරයක් කියන්නේ බෑ. ඒක එහෙම කියන්න බෑ. අපි කලින් ඉගෙන ගත්ත ක්‍රියාසිත මේ පාඩමේදී කාටද කියන්න පුළුවන්? උන්වහන්සේට මතු විපාක නැහැ. ඒ කුසලයක්වත් මේ අකුසලයක්වත් විපාකයක්වත් නැහැ ඒ වගේ ඊපස්සේ. ඒක අභියකෘත සිත් ඇති කියන්නේ. එතන මේ ක්‍රියාමාත්‍රයක් විතර උන්වහන්සේ පින්පව් දෙකේ හේතු නැසගන්න තියෙන්නේ. කුසල හේතුවත් අකුසල හේතුවත් උන්වහන්සේ හිතේ නැහැ. අවිද්‍යාව දුරු කරන්න තියෙන්නේ. පුඤ්ඤාභ සංකාර අපුඤ්ඤාභ සංකාර තියෙන්නේ නැහැ උන්වහන්සේ. ඒක තේරුම් ගන්න හිටියේ නැද්ද? තේරුම් නැද්ද ඒක? අරන්දර. ඒව තමයි තේරුම් ගන්න ඕනේ දේවල්. එයි මේ බ්‍රහතනතර ක්‍රියාසිතක් විතරක් ඇති වෙන්නේ. දැන් අපිට ධ්‍යානයක් ඇතුළත ඒකට විපාකයක් කල්ප ගන්නක් තියෙනවා නේ. ධ්‍යානසිතක් අපි උපදවගත්ත බ්‍රහ්ම ලෝක කියලා විපාක දෙන්න තියෙනවා. කල්ප ගන්න බ්‍රහ්ම ලෝක කියලා ඒ උපදිනවා. ධ්‍යානසිත. රහතන් වහන්සේට එහෙම ඉපදීමක් වෙන්නේ නැහැ. උපදවගත්තයි. නැසල උපදවන. නැසලගේ චිත්ත විවේකයේ පිණිස බ්‍රහ්ම ලෝක වල වැඩ හිටින කතාවක් නෙමෙයි. උන්වහන්සේලා උපදින්නේ නැහැ කොහෙවත්. උන්වහන්සේලා කොහෙවත් උපදින්නේ නැහැ. මේ ජීවිතයේ ධ්‍යාන සැපයෙන් ඉඳ ඉපදවන්නේ. තේරුණාද? රහතන් වහන්සේලා උපදින්නේ නැහැ. ඔව්. ඒ රහතන් වහන්සේලා උපදිනවා කියලා හැඟීමක් තියෙනවද? එහෙනම් ඉතින් මේ මහානකම වැඩ නැහැ. නේද? ඉපදිනවා නම් බ්‍රහ්ම ලෝකයේ කොහේ හරි තැනක රහත් වෙන එකේ ප්‍රතිඵලයක් නැහැ නේ. රහතන් වහන්සේලා නම් මොකටද ධ්‍යානයක් උපදවන්නේ? අසලට විවේකී වෙන්න. ඒකයි. දැන් නිරෝධ සමාපත්තිය සමාදිනකොට උන්වහන්සේ අෂ්ට සමාපත්තිය උපදවා ගන්නවා. අෂ්ට සමාපatti මොනවාද අෂ්ට සමාපatti කියලා කියන්නේ? දන්නවද අෂ්ට සමාපatti? දැන් ඔය සූත්‍ර ක්‍රමයට මේ අභිධර්මයේ පංචම ධ්‍යාන ක්‍රමයට අපි කතා කරාට ඕකේ ඇත්තම තියෙන ධ්‍යාන හතරයි. ඔය පළවෙනි සිත දෙවෙනි සිත එකකට දාලා තියෙනවා. ඒක ඒ පංචම ධ්‍යාන ලැබෙන්නේ මන්ද ප්‍රඥා තීක්ෂ ප්‍රඥා කියලා දෙන්නෙක් ඉන්නවා. මන්ද ප්‍රඥා කියලා කියන්නේ එයාට නෝනටියක් අඩු එකකින්. තීක්ෂණ ප්‍රඥාවක් තියෙන මේ අයට ධ්‍යාන හතරයි ඒගොල්ලෝ උපදවන්නේ. හතරින්ම සියල්ල සම්පූර්ණ කරනවා. මන්ද ප්‍රඥාට පහක් උපදවනවා. ඒකයි එතන ප්‍රභේදයක දක්වලා තියෙන ඒක සිවුම් ප්‍රභේදයක් තියෙනවා. ඒ නිසා දැන් මේ
අෂ්ට සමාපatti වලදී අපි කතා කරන්නේ රූපාවචර ධ්‍යාන හතරක් පිළිබඳව. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ. එතකොට අපි කතා කරන්නේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන. පීති සුඛ ඒකාග්‍රතාව ဒုတိ ය ධ්‍යාන. සුඛ ඒකාග්‍රතාව තමයි තතිය ධ්‍යාන. උපේක්ඛා ඒකාග්‍රතාව චතුර්ථ ධ්‍යානයට තමයි කතා. එතකොට ඒක භූමි දෙකක් එකට දාසිනේ අපි උත්පත්ති වශයෙන් දෙනකොට මේ දෙක තුන සිත් වලට එක භූමියක් දක්වලා තියෙන අභිධර්මයේ. ඒකයි ඒකට හේතුව. එතකොට ඊළඟට මේ අෂ්ට සමාපatti. කවුරු හවුත් මොනවද අෂ්ට සමාපatti කියලා? ඒක කියලා සමාපatti සමාධි නෙමෙයි සමාපatti කීයද කියලා දන්නේ නැහැ. නේද? සමාපatti දිරුව සමාපatti සමාධිය ගියොත් ඉන්නවා. අද කාලේ. ඉතින් නිරෝධ සමාපatti එහෙම ලේසියෙන් සමාදින්න බෑ. නේද? එතකොට රූපාවචර ධ්‍යාන තියෙනවා හතරක්. අරූපාවචර ධ්‍යාන තියෙනවා හතරක්. මේ අටට තමයි අෂ්ට සමාපatti කියලා කියන්නේ. රූපාවචර ධ්‍යාන ගන්නව නේද ඔයගොල්ලෝ? प्रथम अध्याय, द्वितीय अध्याय, तृतीय अध्याय, चतुर्थ अध्याय කියලා. ඊළඟට අරූපාවචර අපි ඉස්සරහට ඉගෙන ගන්න. ආකාසානංචයතන, විඥානංචයතන, ආකින්චඤ්ඤයතන, නේව සංඥා, නා සංඥායතන. මේ අටට තමයි අෂ්ට සමාපatti කියලා කියන්නේ. මේ අෂ්ට සමාපatti උපදවන්නේ නැතුව රහතන් වහන්සේට බෑ නිරෝධ සම්පatti සම්මාදින්න. රහත් තුන මගේ මේ රහත් තුන හින්දාම සමහර අයට මේවා නැහැ මේවා නැතුව රහත් වෙලා ඉන්නවා. මේ ධ්‍යාන එකක් වන්නේතු රහත් වෙන සුස්ති දස රහතන්. නේද ධ්‍යාන නැහැ ඒක සම්මාදින්න බෑ නිරෝධ සම්පatti. රහතන් වහන්සේ. රහත් නොවියදුවන්නේ. නිරෝධ සම්පatti සම්මාදිත රහතන් වහන්සේලා මෙන්න මේ අටම උපදවන්නේ. ඉතින් උන්වහන්සේලාගේ අවශ්‍යතාවය තමයි උපදවන්නේ. ධිට්ඨ ධර්ම වශයෙන් මේ ජීවිතේම නිවන් සුව විඳින්නේ කරනවා. නිරෝධ සමාපatti කියන්නේ එහෙම එකක්. උන්වහන්සේලාට දාන දුන්නත් තමයි මහත්ඵල මානසක් වෙන්නේ. ඔව්. එතකොට මේ අෂ්ට සමාපatti උපදවා ගන්නවා කියලා කියන්නේ දැන් නිරෝධ සමාපatti කියලා කියන්නේ ඔය සංඥා වේදනා දෙක දුරු කරන මේ ජීවිතේම උන්වහන්සේ දින හතක් ඉන්නවා නිවන සම්වැදිලා. නිකන්. එතකොට මෙන්න මේ අෂ්ට සමාපatti උපදවාගෙන ඒ නිසා තමයි උන්වහන්සේලා රහතන් වහන්සේලා මේ ධ්‍යාන උපදවන්නේ. ඒ වගේම මේ අෂ්ට සමාපatti උපදවන්නේ නැතුව අභිඥා උපදවන්නේ නැද්ද? අභිඥා කීයක් තියෙනවද? අභිඥා කීයක් තියෙනවද? පහයි. මොනවද ඒ පහ? දැනගන්න තියෙන කලින් ගන්න තියෙනවා. පාඩම් කරන්නේ ඒත් මතක නැහැ. පංච අභිඥාද ෂඩ් අභිඥා තියෙනවා. ෂඩ් අභිඥාව තියෙන්නේ රහතන් වහන්සේලා. බුදුපසේ බුදු මහරහතන් ෂඩ් අභිඥාව. පංච අභිඥා තියෙන්නේ ජනායක. තේරුණාද? රහතන් වහන්සේලා හයක් තියෙනවා. පුතංජනයට පහයි තියෙන අභිඥාව. ඉර්ධි විද ඥානෙ. ඉර්ධි විද ඥානෙ. ඉර්ධි විද ඥානෙ. ඉර්ධි විද ඥානෙ. ඉර්ධි විද ඥානෙ මොකද කරන්නේ? මේ අෂ්ට සමාපatti උපදවලා පංචම ධ්‍යානෙ පාඩක කරන තමයි මේ අභිඥා උපදවන්නේ. පංචම ධ්‍යානෙ උපකාර කරගෙන. අපි ඉගෙන ගන්න පංචම ධ්‍යානෙ.
රහතන් වහන්සේලා ඉදි ප්‍රාතිහාර්ය පාන අභිඥාවට කියන ක්‍රියාභිඥා කියන. පුතග්ජනයට කියන්නේ කුසල අභිඥා. කුසල අභිඥා ක්‍රියාභිඥා කියලා දෙකක් තියෙනවා. පුතග්ජනයට කුසල. තේරුණාද? රහතන් වහන්සේලා ක්‍රියාව. බුදුපසේ මහරහතන් වහන්සේලා මේ අභිඥා බල පෙන්නන කියන්නේ ඉදි ප්‍රාතිහාර්ය පෙන්නනවානේ. තේරුණාද? මොනවද ඉදි ප්‍රාතිහාර්ය මොනවද පෙන්නන්නේ? ඈ මොනවද ඉදි වශයෙන් පෙන්නන්න පුළුවන්? අහසින් යන්න පුළුවන්. පොළොවේ කිමිදෙන්න පුළුවන්. නොපෙනී ඉන්න පුළුවන්. විශාල ශරීරයක් මවන්න පුළුවන්. ඉක්‍යම් දෙයක් නැති දෙයක් මවලා පෙන්වන්න පුළුවන්. පර්වත ප්‍රාකාර විනිවිද යන්න පුළුවන්. ඕනෑම ඉදිකටු සිදුරක් ඇත්තේ හැංගිලා ඉන්න පුළුවන්. තමගේ ශරීරය ඕන තරම් පුංචි කරන්න පුළුවන්. විශාල කරන්න පුළුවන්. එක එක සතුන්ගේ රූප සතුන්ගේ අර එක එක දෙවියන්ගේ රූප මවා ගන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. ඉර්ධි විද අභිඥා තියෙනවා. ඉර්ධි අභිඥාවක්. ඒවා පංචම ධ්‍යානයේ මුල් කරගෙන ඉපදවන්නේ. ඊළඟ එක තමයි පරිචිත්ත විඥානන. පරචිත්ත විඥානන. ඒ කියන්නේ මොකක්ද ඒක? පර කියන අනුන්ගේ චිත්තය කියන්නේ අනුන්ගේ සිත. විඥානක දැනගන්න. අනුන්ගේ සිත් දැනගන්න. අනුන්ගේ සිත් දැනගන්න පුළුවන් මේ අභිඥා උපදවාගත්තා පස්සේ. මේ පංචම ධ්‍යානයේ ලැබෙන ආනිසංසය. අතුරු ආනිසංසය. පරිචිත්තම මේ විඥානනේ මේ සාමාන්‍ය භාවනාවන් යෝගී ඉත දියුණු කරපු කට්ටියන් බෑනේ. එහෙම බෑ. අභිඥා උපදවන්න. ධ්‍යාන උපදවන්න. ධ්‍යාන නැති අය අනුන්ගේ හිත කියවන්න බෑ. අනුමානෙන් කියන්න පුළුවන්. එහෙම කියන්න. හරියටම කියන්න පුළුවන් මේ අභිඥා උපදවගත්තා. පරමානන්දර කියන යෝගී අභිඥා උපදවගෙන ඒක. දැන් මේකෙන් කියන්නේ මේ පංචම ධ්‍යානෙ උපදවාගෙන මේ පංචම ධ්‍යානයේ පාදක අනුන්ගේ හිත බලන්න පුළුවන්. අනුන්ගේ හිතේ වැඩ කරන සිත් කොහොමද මොනවද මේක අදහන උදාස් කියලා බලන්න. ඉතින් අනුන්ගේ උපදවපු හොයන්න නියම සිතක්. උපදවපු හොයන්න කැමති වෙයි මේ සිත උපදවා ගත්තා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් සැක ඇතිනවනේ අරයා මට මෙහෙම කියලා ඇති. අරයා මං ගැන මෙහෙම හිතනවා ඇති. මේ අරයා මොනවද දන්නේ මං ගැන කල්පනා කරන්නේ. එහෙම ආයත මේ අනුමානික කරනකොට මෙන්න මේක උපදවා ගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ හරියටම කියන්න පුළුවන් ත්‍ක්කයට මෙන්න මේක තමයි මං ගැන මෙයා හිතාගෙන ඉන්නේ. නැත්නම් අපිට හරි සැකයක් නෙවෙයි අරයා මේ මං ගැන මෙහෙම හිතනවා ඇති. අරයා මෙහෙම මට මොනවද හිතනවද දන්නේ. ඒ සිතන විනාඩි විතර කරලා සිතුවේවත් එහෙම බෑ. දැන් මේ වෙලාවේ පස්සමානි. ඊළඟට මේ දිබ්බසෝත ඥානය. දිබ්බසෝත ඥානය මොකද? සෝතය කියන්නේ මොකක්ද? ඕනේ කියලා. දිබ්බසෝතය කියන්නේ කන. දිබ්බ කියන්නේ දෙවියන්ගේ කන. දිබ්බ කියන්නේ දිව්‍යමය කන. දිව්‍යමය කියන්නේ දිබ්බ කියන වචනේ දිව්‍යමය කියන්නේ. ඒ දෙවියන් කියන අයට දැන් ඕන දෙයක් අහගෙන ඉන්න පුළුවන්. දෙවියන්ගේ කන ලැබුණා ඊටාම සියුම් දේ පවහෙන. අදම ගානේ ඊටාම මේ කූඹියගේ අනුසල වෙන ශබ්ද. කූඹියේ කඩේ කරන ශබ්දයක් කියන්නේ යම් මට්ටමක අපේ ඒක මේ කනට ගෝචර වෙන්නේ නැහැ නේ ශබ්ද. මේකට ඒ ශබ්දේ ගෝචර කරගන්න අමාරුයි. මේ ඉන්ද්‍රියන් ඉක්මෝලාගේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඉක්මවාගේ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ මේ. මේවට කියන අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය. එහෙම සාමාන්‍ය මහාචාර්යවරුන්ට ආචාර්ය ප්‍රාචාර්යයන්ට විද්‍යාඥයන්ට මේවා නෑ ඇත්තම කියනවා. ඒගොල්ලන්ට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ විතරයි. ඒ නිසා මේගොල්ලෝ භෞතිකවාදීන් වගේ මේ පේන දේ විතරක් පිළිගන්නේ.
මේක අනිවාර්යෙන් උපදවා ගන්න ඒකාන්තයෙන් භාවනා කරන්න. භාවනා කරනකොට නිකන් පිරිසුදු සීලයක පිළිපදගෙන නිකන් මෙයා උපදවා ගන්න අදහසකින් භාවනා කරලා කවදාකවත් භාවනා සම්පූර්ණ කරන්න බෑ. තේරුණා? මේවට තණ්හාවෙන් කෙනෙක් භාවනා කරා නම් භාවනාවේ පල්ලෙහාට යන්නේ. මට මේ අනුන්ගේ කතා බහ අහන්න ඕනේ. අරයා මොනවද මම ගැන කියන්නේ? ඈ? එයා ඒ දෙන කතා කරගෙන ඉන්න දැන් බුදුරජාණන් සමහරట్లాට මේ ඔය එක එක තැන් වල කතා කරන දේවල් ශ්‍රාවකයන් අහගෙන ඉන්න දිව කණින් අහගෙන සමහර දේශනාවල තියෙනවා. බුදුරජාණන් දිව කණින් මේක අහගෙන හිටියා කියලා සංවාද දෙකලම අතර පස්සේ බුදුරජාණන් මම නැට්ටියට ඔයගොල්ලෝ මේ දෙයක් කතා කරගෙන රාජකීය මාගන්ධිගේ සාකච්ඡා බුදුරජාණන් අහගෙන ඉන්නවා ඒ සූත්‍රය කතා. ඒ වගේ මේ අනිත් අය දැන් තාම සිවුම් හරි අපාය සත්‍යෝ කෑ ගහන හඬ ඒ අරමුණු කරන් හැම දෙයක්ම ඕන තරම් දුර තියෙන දේ බ්‍රහ්ම ලෝක කතා කරන දෙයක්ම අහන්න. ඔව්. දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඕන කෙනෙක් කතා කරන දෙයක් අහන්න පුළුවන්. තාම සිවුම් ශබ්ද පව ඇහෙන. අරමුණු කර. ඌගින්ගේ අඬු හෙලන ශබ්ද පව ඊටාම සිවුම් ශබ්දයක් පව ගෝචර කරගන්න පුළුවන් මේ ඥානය. දැන් හොඳයි මේකත් උපදවා ගත්තොත් හොඳයි. අනිත් අය තමන් ගැන කතා කරපු දේවල් ඔක්කොම හොයාගන්න. ඕන දෙයක් බලන්න. ඒක ප්‍රශ්නේ. ඒක මේ මනුෂ්‍ය සත්‍යයෙන් ඔය ඕන කෙනෙක් බලන්න. එතකොට මේක අනුන් කතා බහ කරන දේවල්. මේක සිත බලන එකක්. මේ සිත මේ කතාව හඬ මේ අහන්නේ හඬ. අපිට මේ කණෙන් අහගන්න බැරි දේවල් ඕන තරම් දුරද කතා කරොත් ඇහෙනවා. දැන් මේ අපි නැති තරම් කවුරු හරි කෙනෙක් කතා කරගෙන ඉන්නකොට අහගෙන මොකද්ද මම ගැන කතා කරේ කියන්නේ. තේරුණාද? සිවුම් ඇහෙනවා. ඒක හොඳයි රිටර්න් කරනාට බොහොම හොඳයි මේ. ආයේ කැමරා උස්සගෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. ඒවා ළඟටම ගිහලා බලන්න පුළුවන්. නේද? ඉනකල දීප චාක්කු. මේකෙන් කියන්නේ දුර තියගෙන බලන්න පුළුවන් කියන්නේ. ඔය අපායනේ සත්තු බලන්න පුළුවන්. ඔය දැන් වලට මහා මේරුව කොහෙද තියෙන්නේ? උතුරු දින කොහෙද තියෙන්නේ? පූර්ව විදේ කොහෙද තියෙන්නේ? අපරගෝයානේ කොහෙද තියෙන්නේ? බ්‍රහ්මලෝක කොහෙද තියෙන්නේ? ඔක මොන වගේ ස්වරූප අරූප බ්‍රහ්මතල කොහෙද? ඔක්කොම බලන්න පුළුවන්. ඔව්. දෙවියෝ කොහමද? සත්තු කොහෙද ඉන්නේ? ඔය ඉන්නවද? මහා සාගරයේ මොනවද තියෙන්නේ? ඒක කොහොමද ඇත්තද? ඇත්තටම මේ සිද්ධ වෙලා තියෙනවද? ඕනවා සැකහැර දැනගන්න මේ උපදවන. අපි නිකන් මේ ඇත්තව බොරු වෙන්න ඇති. ඔය විශ්වාස කරන්න බෑ. ඈ? ඔය විශ්වාස කරන්න මේ උපදවලා තියෙන්නේ. කෙනෙක් නිශ්චිත වශයෙන් කියලා නෑ. මේක විශ්වාස කරන්න. ඒ වගේ අය ඉඳලා නෑ. එහෙම ඉන්න පුළුවන් සත්තු. මෙහෙමයි ඉන්න බෑ. ඔය කියන යොදුන් ගාන්තු ටික සත්තු ඉන්න බෑ. කියලා කියනවා. ඔය කියන ප්‍රේත ලෝක අපාය නෑ. සමහර අපායක් නෑ. කවුද කිය අපාය? අපාය කියලා අපේ අත්දැකීම් බලන්න බෑ. එහෙම අපායක් වෙන්නේ නෑ. අපාය වලට මේ ඇහැ උපදවන්න තිබ්බචක්. තොතෝපඥානෙ මේකේ තියෙන. මේකද තොතෝපඥානෙ කියලා. මේක තව නම තමයි චුතෝපපාත ඥාන. චුතෝපපාත ඥානය කියන්නේ දිබ්බ චක්කුවටම තමයි. ඒ කියන්නේ සත්‍යයන්ගේ උපදින තැන ඩග්ගාලා බලන්න. දේවාලය ගාන යන්න ඕනේ නැහැ මේ පූජා වට්ටියට. චුතෝපපාත. එලින්ම තමන් ඉඳගත්ත භාවනා පරියන්ක ගහගත්ත බැලුවා. ආවලා කොහෙද උපදින්නේ? ඔතේ ඉපදෙන තැන යන අරමුණු ගන්න පුළුවන්. තේරුණාද? පහ. නිවාසානුස්සති. ඒ කියන්නේ මොකද්ද? උබ්බේ කියන්නේ පෙර. නිවාස කියන්නේ හිතපු තැන. අනුස්සති කියන්නේ සිහි කරන්න පුළුවන්.
පෙර භවයන් සිහි කරන්න පුළුවන්. ඕන තරම්. හැබැයි පුතත්ජන කෙනෙකුට නම් මහා කල්ප 40ක් විතර බලන්න පුළුවන්. පුතත්ජන කියලා කියන්නේ තාපසයන්ට ඉනිෂුවරුන්ට ඒක තථාගතයන් වහන්සේ සීමාවක් නැතුව බලන්න පුළුවන්. රහතන් වහන්සේට මම මතක නැහැ ඒකාසං කල්ප ලක්ෂය. ඒකාසං කල්ප ලක්ෂයක් රහතන් වහන්සේ බලන්න තිබෙට. පස්සේ බුදුරජාණන්සේ දයාසංඛ්‍ය කල්ප ලක්ෂයක්. බුදුරජාණන්සේ සීමාවක් නැහැ. උපේ නිවාසානුසුති. පෙර ජීවිතවල ඊට පෙරට බලන්න බලනකොට දැන් අතීතයක් තියෙනවා අනාගතය අපි ඉපදිනවාද මම සමහර අය කියන්නේ නෑ ඊට පස්සේ උත්පත්තියක් නෑ අපි මේ ජීවිතය විතර ඔය ඒ වගේ දෘෂ්ටි ඔක්කොම කැඩෙනවා මේ උපදවගත්තා. නැත්නම් උපදින්නේ නැහැ කියන කට්ටියට හොඳ උත්තරයක් මේකේ තියෙනවා. මේ උපදවාගත්තට පස්සේ මිනිස්සුන් මෙතන ප්‍රශ්න ගොඩකට උත්තර හම්බ වෙනවා. දැන් අද කාලේ ඉන්න විද්වතුන් අද කාලේ මහාචාර්යවරු කියයි නැත්නම් උගතුන් කියයි තර්කවාදීන් එක එක කෝණ වලින් බලලා භෞතිකවාදීන් වගේ අය භෞතිකය විතරනේ පිළිගන්නේ. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂේ විතරයි ඒගොල්ලෝ පිළිගන්නේ. අපිට ඇහැට පයින් දේ විතරයි ඒගොල්ලෝ අදහන්නේ. මෙතනින් එහා තියෙන දේවල් විශ්වාස කරන්නේ නැහැ. දැන් මම මෙතනින් මේ පිටින් එහා පැත්තේ මොකක් හරි දෙයක් තියෙනවා කියලා කිව්වා. මම එතනින් එහාට ගිහිල්ලා ඇවිල්ලා මම කියන්නේ. එතනින් එහා මෙහෙම දෙයක් තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ එතනින් එහාට ගිහිල්ලා නැහැ. ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. ඔයගොල්ලෝ කියන්නේ ආමරු කෙනෙක් බොරු. එහෙම එකක් නැහැ. අපි විශ්වාස කරන්නේ නැහැ. ගිහිල්ලා ආපු කෙනෙක් කියනවා. මොකද අපි නොදන්න ශේෂ්ත්‍රයන් කොච්චර තියෙන්න පුළුවන්. මේ ඇස් දෙකෙන් අපි ලෝකේ බලලා තියෙන ප්‍රමාණය කොහොම පරිකටක් තරම් පොඩි ප්‍රමාණයක්. නොදැක්ක ප්‍රමාණය මේ මහා පොළොවේ වැලි වගේ නැති. නොදැක්ක දේවල්. මේ ලෝකේ තියෙන දේවල් සත්‍යෝෂී බලවත් එහෙම. බුදුරජාණන්සත් එහෙම ඉරන්නේ. දේශනා අවබෝධයේ දේශනා කරන ප්‍රමාණය නීපිටක පස්තරම් ප්‍රමාණය. මම දැක්ක දේවල් මට මගේ අවබෝධයේ තියෙන ප්‍රමාණය නොදසූ කොට මහා පොළොවේ පස් වගේ. නේද? ඒ වගේ උපමාවකින් බුදුරජාණන් දේශනා කරන මේ විශ්වයේ තියෙන මේ පුදුමාකාර සංකීර්ණ බවක් තියෙනවා. අචින්තනීය විශ්ය. හිතන්න බෑ අපිට. නමුත් අපිට යම් තාක්ෂණ මේ එකපාරට අපේ මේ දෘෂ්ටිත වැදගත්. මොකද යමෙක් මේ මෙලොව පරලොව විශ්වාස කරන්නේ නැත්නම් අපායත් විශ්වාස කරන්නේ නැත්නම් මොකද ඒකට කියන්නේ? මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒක අපාගත වෙන අවීචිරයන් දෙන පාප කර්මයක්. මරණය පස්සේ අනිවාර්යෙන් අපායකද? ඒ දෘෂ්ටි අතහර ගත්තේ නැතිනම්. ඒක භයානකයි. නැවත ධර්මයක් අවබෝධ කරගන්නට බොහෝ කාලයකින් බැරි වෙනවා. අවාසනාවන්ත පුද්ගලයෙක් මිත්‍යා දෘෂ්ටික පංචානන්තරේ පාප කර්ම කරපුවාට කර අවාසනාවන්ත කෙනෙක් කියලා කියන්නේ. පංචානන්තරේ පාප කර්ම කරත් එයාගේ කෙලෙස් උස්සන්න වෙලා කරගත්තත් ඊට පස්සේ හරි වැරද්ද හදාගෙන නිවන් දකින්න පුළුවන්. නමුත් අර හිතේ ගැඹුරින් බැසගත් දෘෂ්ටියක් තිබ්බොත් මම මෙලොව පරල විශ්වාස කරන්නේ නැතුව කර්මයේ කර්මඵල අදහන්න නැති ඒ මිත්‍යා දෘෂ්ටියක් තිබුණත් එහෙම ඒගොල්ලෝ කවදාකවත් ගොඩේ. ඒ නිසා මේ මෙතනට යන්න මේ ධර්මතාව ටික අවබෝධ කරගන්න අපි ළඟ තියෙන උන උදාාර ගුණය තමයි ශ්‍රද්ධාව කොට. කවුද මේවා දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. ඒකේ බුදුරජාණන්සේ පිළිබඳ ශ්‍රද්ධාව නැති කෙනෙකුට කවදාකවත් මේවා විශ්වාස කරන්න බෑ. මේ විශ්වාසයක් නැත්නම් කොහොමද අපි ඉස්සරහට ගමන් කරන්නේ විශ්වාසයක් නැතුව? ඒ ගමන කෙලින්ම එතනම නතර වෙනවා. දැන් අපි කියනවා මොකක් හරි දෙයක් ඔය හරි ගමනක් යන්න අපිට මොකක් නිදානයක් හරි මොකක් හරි සම්පතක් හරි මොන හරි දෙයක් ගන්න අපි අරමුණ කරා යන්න අපි පාරක් අහනකොට කෙනෙක් කියනවා මෙන්න මේ පාරේ යන්න කියලා. හරි. අපි ඒ පටන් ගත්තම නෑ නෑ ඔබ කියන්නේ බොරු කියලා හිතුවොත් යන්න නැති හිටිය මොකද වෙන්නේ? ගමන එතනම ඉවරයි. අර මනුස්සයා බොහොම කරුණාවෙන් කියනවා පින්නත ඔයා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙතනට යන්න නම් මෙන්න මේ පාරේ යන්න. මෙන්න මේ විදිහට මංසන්ති හම්බෙයි. මෙන්න මේකයි ගමන් විස්තරේ. මේ විදිහට යන්න කියලා එයා විස්තර කළා බොහොම කරුණාවෙන් කියනවා අපිට. හැබැයි එයා අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තේරෙනවද? කල්යාණ මිත්‍ර මොනවද බලාපොරොත්තු වෙන්නේ? ධර්මයේ උගන්වලා. ඈ? මේ ගමන සමාන්තරය. කල්යාණ මිත්‍ර බුදුරජාණන්සලා රහතන් වහන්සේලා මොනවද අපෙන් බලාපොරොත්තු වෙන්නේ? උන්වහන්සේ ලබන්න දෙයක් තියෙනවද? සීල දේ ලැබලා ඉවරයි. දුකෙන් නිදහස් වෙනවා. මේ අය බුදුරජාණන් මේ ලෝකේ ඇත්තෙත් නැහැ.
නමුත් අපි උන්වහන්සේ කිව්වේ බොරු කියලා හිතන්නේ මොකද? උන්වහන්සේ යුතුයකම කරලා මහා කරුණාව මේක අපිට දීලා ගිහිල්ලා නේද? අපි ඊට පස්සේ මේක විශ්වාස කරන්නේ නැත්නම් ඕවගේ දේවල් බොරු වෙන්නේ. ඔය බ්‍රහ්ම ලෝක කොහෙද තියෙන්නේ? දිව්‍ය ලෝක කොහෙද තියෙන්නේ? අපාය කොහෙද? කවුදෝ දැක්කේ? මම නම් ඔය විශ්වාස කරා. මල කෙලිම කිව්වේ. ඉන්නකම් කාලා බිල ජොලි ඉන්න ඕනේ. තියෙන දේ ඔක්කොම මිදින්න ඕනේ. මරණයට පස්සේ ඇවිදින්න දෙයක් නැහැ. ඒ අධර්ම රාගයනේ. අධර්ම රාගය අනික. වැරදි දෘෂ්ටිය. ඒක කෙලිම පල්ලෙහාට බර වෙන්නේ. කෙලෙසුන්ගේ උත්සන්නතාවය වැඩි වෙනවා. ආශාවල් වැඩි. එතකොට ඒගොල්ලෝ මේ තමන්ටම රවට්ට ගන්න වැඩේ කරනවා. ඒකෙන් අපාගත වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් මේ දේශනා කරපු ධර්ම ප්‍රතිපදාව අපි ඉස්සල විශ්වාසී ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. මේ වගේ දේවල් තියෙනවා ලෝකේ. හැබැයි මම එතනට ගිහිල්ලා දැන් බාලාංශ පන්ති ළමයි උසස් පෙළ පන්තියක ගැන කතා කරන එක විහිළුවක් නේ තනික. උපාධියක් ගැන කතා කරන එක විශ්වවිද්‍යාල විෂයක් ගැන කතා කරන එක මේ මොළඳ වැඩක් නේද? දදුරු කියා. මොකද එයාට තේරෙන්නේ නැහැ මේවා කියනවා දැන් මේ අපි නම විතරනේ අහලා තියෙන්නේ. ඒවා අත්දකින්න නම් අපි අර ලදරුවා ටික ධර්ම අධ්‍යයනය කරලා යම් මේරීමටපත් වෙලා මේ තියෙන සබ්ජෙක්ට් එක ඔක්කොම පුරුදු කරලා එයා කැම්පස් එකට එන්න ඕනේ. එතකොට තමයි මේවා තේරෙන්නේ. වර්ධනය වෙන්නේ. අන්න ඒ නිසා මේවා ශ්‍රද්ධාව මුල් කරගෙන යන්න ඕනේ. මේවට තරගේ යන්න බෑ. ඕවා විශ්වාස කරන්න බෑ. කියන හැම කිව්වොත් කෙලින්ම පල්ලෙහාට තමයි යන්නේ. මේ පහ පුහුදුන් අය. මේක තමයි 6 වෙනි එක කියලා ඒක අපි මෙතන කතා කරන්නේ නැහැ. ඒකත් මේ ධ්‍යාන වලට සම්බන්ධයක් නෙමෙයි. ඒක ඕනම රහතන් වහන්සේ නමකට තියෙනවා ආසවක් කියනවා. ආසවක් ඥානයි. මේ ටික මේක අදාළ නැහැ. මේ 6 වෙනි අභිඥාව ගැන කෙලස් ප්‍රහාණය කරලා අරියත් මාර්ග ඥානයි. අරියත් මාර්ග ඥානයෙන් සම්පූර්ණ ආශ්‍රව ශ්‍රේණියට පස්සේ ආසවක්ෂ ඥානය කියලා ඒකට අපි කියනවා. ඒ ආසවක්ෂ ඥානය උපදවාගත්ත රහතන් වහන්සේලා අපි කියනවා සඩ්ඩාභිඥා රහතන් වහන්සේ නමක් කියලා. මහ රහතන් වහන්සේලා අපි කියන්නේ සඩ්ඩාභිඥාලාභී මහ රහතන් වහන්සේලා. චතු පටිසම්භිදාලාභී කියලා. ඔය අර්ථ ධම්ම නිරුද්ධ ප්‍රතිභාන කියන සම්පූර්ණ ධර්මයේ අවබෝධ වෙන සඩ්ඩාභිඥාලාභී ත්‍රිවිද්‍යාලාභී ත්‍රිවිද්‍යා කියන්නේ මෙන්න මේ තුන. දිබ්බචක්ක පුබ්බේන න්‍යාසවත්. මේ තුන තමයි ත්‍රිවිද්‍යා කියන්නේ. දිබ්බචක්ක පුබ්බේන න්‍යාස ආසවක්ෂ. ඒක තමයි ත්‍රිවිද්‍යා කියලා. උපදාවතුන් ඉස්තේරන්නේ පයි කැඩෙන්නේ. ඒවද? ඥාන. නෑ මේවා නැතිනම්. මේක න්‍යාසෙ. අයවෙනි අභිඥාව කවදාවත් නැති වෙන්නේ නැහැ. ආශ්‍රදංශයක අරවයි විනාශෙ. ඒක කෙලසුන්ට ආය නැවත આવොත් අර ආය නැවත නැති වෙන. ඒක බලන්න පුළුවන්. සාධක ඥාන තියෙනවා. දැන් තේරුණා නේද මේ කියපු කතන්දර? දැන් ඔය රහතන් වහන්සේලා මේ උපදලකොට ක්‍රියා අභිඥාව වඩපත් වෙනවා. අනිත් කුසල අභිඥාව. පැහැදිලිද? එතකොට මේ මම ඉතින් කරන්න එදා අපි කියලා දුන්නේ පොඩ්ඩක් කෝඩ් එකේ දිවම හොඳයි කියලා කට්ටිය අදහසක් තියෙනවා. එදා අපි කතා කරා මේ වගේ ප්‍රහාණය වෙන නීවරණ ධර්ම කියලා නේද? අපි කතා කළා මේ විතක්කය. විතක්කයෙන් දුරු වෙන්නේ මොන නීවරණයද? තීන මිද්දේ කියන්නේ. තීන මිද්ද කියන නීවරණය තමයි විතර්කයෙන් දුරු වෙන්නේ. ඊට පස්සේ විචාරයෙන් විචිකිච්ඡාව. ඊට පස්සේ
ප්‍රීති ව්‍යාපාදේ කියන නීවරණ ධර්මය. ඊළඟට සුඛ ප්‍රීති සුඛ උද්ධච්ච කුක්කුච්ච උද්ධච්ච කුක්කුච්ච කියන එක තුල වෙන්නේ සුඛ කියන එක. ඒකාග්‍රතාව. කාමච්ඡන්ද තේරුණාද? මේ ටික හොඳට මතක තියාගන්න. මේ ධානාංග ටික පිහිටිය ගමන් මේ ටික යනවා ඔක්කොම එළියට. ඒගොල්ලන්ට එන්න විස්කම්බණය වෙනවා මේ. තේරුණාද? ඊළඟට අපි කතා කරා තවත් කතාවක්. ප්‍රහාණයන් හතරක් ගැන කතා කරා. සදංග ප්‍රහාණ, විස්කම්බන ප්‍රහාණ, සමුච්ඡේද ප්‍රහාණ කියලා නේද? සදංග විස්කම්බන සමුච්ඡේද පටිපස්සද්ධි ඔය ප්‍රහාණ හතරක් ගැන කතා කරනවා. තදංග විස්කම්බන සමුච්ඡේද පටිපස්ස. තදංග ප්‍රහාණය වෙන්නේ මොන වගේද? කාමාවචර කුසල සිත් වලින්. කාමාවචර කුසල වලින් මොනවද වෙන්නේ? කෙලස් තදංග ප්‍රහාණය මොහතර විතරක් ප්‍රහාණය වෙනවා. විස්කම්බන ප්‍රහාණය රූපාවචර අරූපාවචර කුසල. රූපාවචර හා අරූපාවචර කුසල වලින් තමයි විස්කම්බන ප්‍රහාණය වෙන්නේ. ඒ කියන්නේ කාලයක් යටපත් කරලා තියන්න පුළුවන්. අර රබර් බෝලයක් මං කිව්වේ වතුරක ඔබලා තිබ්බම ඒ තාක් ඒ කෙලස් තරම් මතුවෙන්නේ නැහැ. මේක දීර්ඝ කාලීන වශයෙන් යටපත් කරනවා. සමුච්ඡේද ප්‍රහාණය වෙන්නේ මාර්ග සිත් වලින්. මාර්ග සිත් හතරක් තියෙනවා. මාර්ග සිත් හතරෙන් තමයි සමුච්ඡේද ප්‍රහාණය. පටිපස්සාදී ප්‍රහාණය වෙන්නේ ඵල සිත් වලින්. දැන් සමාපatti සිත්. ඵල සමාපatti. සම්පූර්ණයෙන්ම සංසිද්ධිය යනවා. පටිපස්සද්ධි අපි ඊට පස්සේ කතා කරා තවත් පොඩි කාරණයක් මේ කෙලසුන්ගේ මට්ටම් පිළිබඳ. වීතික්කමන පරිඋත්ථාන පරිඋත්ථාන
අනුසය. වීතික්කමන පරිඋත්ථාන අනුසය. වීතික්කමන පරිඋත්ථාන අනුසය. මේකෙන් අපි බලන සීලය නේද? සීලයෙන් ප්‍රහාණය වෙන්නේ වීතික්කමන අවස්ථාව. මේ කෙලෙසුන්ගේ මට්ටම්. කෙලෙසුන්ගේ මට්ටම් මේ තියෙන්නේ. අවස්ථා තුනක් මේ කියන්නේ කෙලෙසුන්ගේ. මෙයා තමයි ඇතුලේ වෙන්නේ නිදාගත්ත කෙලෙස් මේවට කියන්නේ. නිදි. ඇතුලේ දැන්පත නිදාගත්ත කෙලෙස්. මේවා මතු පිට හිතට ආපු කෙලෙස්. මේවා ක්‍රියාවට නංවන කෙලෙස්. දැන් උදාහරණයක් වශයෙන් මට දැන් තරහ තියෙනවා. හැබැයි නිදි. දැන් තරහක් එන්නේ නැහැ. තරහ තියෙනවනේ මට මං ගන්න. හැබැයි මට කවුරු හරි කෙනෙක් බැලුනොත් එහෙනම් මොකද වෙන්නේ? එකපාරට ඇවිස්සෙනවා. එතකොට ඒක මේ මිනිහා මරන්න ඕනේ කියලා මට කේන්තියක් එනවා හිතේ. නැත්නම් ගහන්න ඕනේ. එතකොට පරිඋත්ථාන හිතට ඇවිල්ලා තියෙන කෙලෙස් තමයි. මරන්න ඕනේ, හරි ගහන්න ඕනේ, අපරාධයක් කරන්න හිතට එනවා. ඒකට පරිඋත්ථාන. වීතික්කම කියන උදේ මරනවා. අතපය මගේ ආයුධයක් හරි මරනවා. එතකොට ඒ මරලා දාන තැන ප්‍රාණඝාතය වෙන්නේ මේ සීලයට. ඒ කියන්නේ මෙතන කය වචනයේ කය හා වචනේ. මේ කයයි වචනය දෙකෙන් කෙලස් තරම් පිටාර යව. එළියට දාන්න. නරකයි. නේද? ඒක ලෝකෙට ප්‍රකටයි. මේක ලෝකෙට ප්‍රකටයි. තමන්ට හානියක් අනිත්යට හානියක් කරලා ගන්නවා. වීතිකර මට්ටමට ගෙනන මේ කෙලස් තමන්ටත් හානියක් අනිත්යට හානියක්. ඊයර පරිඋත්ථාන කෙලස් කියලා කියන්නේ දැන් මෙතන මනසට ඇවිල්ලා තියෙන කෙලස් තමයි. මේ මනස දාපු කෙලස් තරම අපි දුරු කරන සමාධිය. සමාධි කියන අංගයෙන් තමයි මේක දුරු කරන්නේ. ඒ කියන්නේ ධ්‍යාන වලින් සංසිඳවල. හිත සංසිඳනකොට පරිඋත්ථාන කෙලස් නෙවෙනවා. අර ගින්නක් පත් වුණාම ඇලෙතු ගන්නවා. ආයපත් වෙන්නේ. මේකේ සමාධියන්නේ. ඒක මෙතන මනස. මනස ඒකේ. මනසට ආපු කෙලස් කියලා. මනස තුළ කෙලස් ප්‍රමාණයක් නේ කියන්නේ. ඊළඟට ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමයි අනුසය කෙලස්. ඒ කියන්නේ විදර්ශනා භාවනාව. විදර්ශනා. විදර්ශනා භාවනාව වල තමයි අනුසය කෙලස් මතු කරගන්නේ. මෙතනින් ධ්‍යාන වලින් එහෙම නැත්නම් මෙතන අපි කියමු සමත භාවනාව. සමත භාවනාව වලින් තමයි පරිඋත්ථාන කෙලෙස් සංසිඳවන්නේ. නමුත් මේ සමත භාවනාව කොච්චර කරත් මේ පරිඋත්ථාන මට්ටමේ විතරයි කෙලෙස් ප්‍රහාණය වෙන්නේ. ඒක මොකද වෙන්නේ? ඇතුළට යනවා. දැන් උදාහරණයක් වශයෙන් බෝතලයකට අපි මඩ පෙරෙව්වොත් මඩ බෝතලේ අපි නිශ්චලව තිබ්බොත් ඒ මඩ ටික පල්ලෙහාට පහිනවා. ඒ වගේ අවස්ථාවක් තමයි මතු පිටින් පිරිසිදු වීමක් තියෙනවා. යාගේ හිරියව බොහොම පිරිසිදුයි, කතා බහ බොබ්බු සංවරයි හරිම යාට අර පංච අභිඥා උපදවන්න පුළුවන්. බ්‍රහ්ම ලෝක වල යන්න පුළුවන්. ඔක්කොම කරපුණා මේ අවස්ථාව සංසිඳවා ගන්නවා. පරිඋත්ථාන අවස්ථාව. හැබැයි අනුස්සය අවස්ථාව තියෙනවා දේව සත්‍ය නාසත්‍ය ටිකේ පුණා. අනුස්සය අවස්ථාව තාම තියෙනවා. විදර්ශනා භාවනා කරන මැටි බෝතලේට අපි හොඳ වතුර දාන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද මැටි තියෙන උරකම් පිටට ඇතුලේ දැම්පත් වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ඒකේ ඝනත්වය තුනී කර මොකද වෙන්නේ? උඩට යනවා. එළියට යනවා. ඒ මොනවත්වාම් පිළිසුදුව අපි වක්ෂත්මක් වෙයි. අර බොර මොකුත් නැති වෙලා අන්තිම බොර තිබ්බාද කියලා හොයාගන්න බැරි තරම පිළිසුදු වෙනවානේ. අන්න ඒ වගේ තමයි මේ අනුස්සය කෙලස් අපිට ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙන විදර්ශනා. ඒ නිසා විදර්ශනා භාවනාව කරන්න කියලා. ඔය වගේ අවස්ථා තුනක් අපේ හිතේ මේ කෙලස් ධර්ම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ ධර්මය සීලෙන් විතරක් නෙමෙයි සමාධි ප්‍රමාණත් දැන් සමාධියෙන් ප්‍රඥාවට යන්නේ. නැත්තම් හිත පිරිසිදු වෙන්නේ නැහැ. දැන් පැහැදිලිද?
උනේ කාරණාටික විතරේ මම මතක් කරාට හරියට පස්සේ පැහැදිලි නෑ මට පොඩි කතන්දර තිබුණා. ඒකයි මේ ඒක පැහැදිලි කරලා දෙන්න කතා කරලා පැහැදිලිනේ. ඒ හොඳයි මේ අපි ඊළඟට රූපාවචර අරූපාවචර සිත් පිළිබඳ කතා කරමු. දැන් රූපාවචර සිත් වල ඔයගේ අපි දැන් ප්‍රධාන වශයෙන් දැනගන්න ඕන දේ තමයි ඕකේ මේ කුසල් පහයි විපාක පහයි ක්‍රියා පහයි තමයි තියෙන්නේ. ඒ ක්‍රියාසිත කියන්නේ අර විදිහට රහතන් වහන්සේලා දැනගන්න එකම ස්වરૂපයේ සිත් ටිකක් ඉතින් ලොකු විස්තරයක් කියලා දැනගන්න අවශ්‍යයි. ඔටික සාමාන්‍ය දැනගත්තම ප්‍රමාණවත් ඒක වේදනා වේදී දැනගන්න. අන්තිමේදී තමයි වේදනා තියෙන උපේක්ෂා වේදනා. ඒත් ඔක්කොම සැප වේදනා තියෙන සිත් තියෙනවා. සෝමනස්සහගත වේදනා තියෙනවා. ක්‍රියාසිත දෙන්නේ තමයි ප්‍රතිසන්දිතෙන් පස්සේ. හා? ප්‍රතිසන්දිතෙන් පස්සේ. මොනවද? ක්‍රියාසිත. ක්‍රියාසිත රහතන් වහන්සේ. ඒක කොම්ප්ලෙක්ස් විකාශිත. ඔව්. ප්‍රමෝකේ විතර පස්සේ. ඔව්. විපාකෙත් පහළ වෙන බ්‍රහ්ම ලෝක මේ ලෝක විපාකෙත් පහළ වෙන්නේ නැහැ. ප්‍රසන්න වශයෙන් පහළ වෙන්නේ. මේ ලෝකවල උපදින ප්‍රශ්නේ ප්‍රසන්න භවංග චුති වශයෙන් ඒසිත් පහළ වෙන්නේ. ඒසිත් පහළ වුණත් මේ ඉපදුන අනුශය කෙලෙස් සම්පූර්ණ ප්‍රහාණය කරලා නැහැ. නෑ. බ්‍රහ්ම ලෝකේ කෙරවලට ගියත් ආයේ අනුශය කෙලෙස් එහෙම තියෙනවා. ඒක පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. කිසි වටින්යක්වත් අඩු වෙන්නේ. ඒ යකු එළියට ගියේ නෑනේ මඩ වතුර ටික. ඒක තැම්පත් උනේ නේ. ඇතුලේ තව තමයි යට යන්නේ ඒක වෙන්නේ. ඒක කවදා හරි දවසක විපස්සනා කරලා ප්‍රඥාව උපදවලම ඕනේ කෙලෙස් තරම එළියට ගන්න. අනුශය කෙලෙස් එළියට ගන්න. අර වගේ අනුශය කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැහැ. පරිඋත්ථාන කෙලෙස් විතරයි ප්‍රහාණය. කෙලෙස් ඉපදෙන්නේ නැහැ බ්‍රහ්ම ලෝකවල යන. ඒ කියන්නේ උඩාක් ධ්‍යානලාභී අවුරුදු 60 70 සමාන ස්වාමීන් වහන්සේලා ඉන්නවා රහත් වෙනවා කියලා හිතාගෙන. මුලා වෙලා. පැරණි කතාවල සඳහන් එක ස්වාමීන් වහන්සේලම පිටිය අවුරුදු 60ක් මම රහත් කියලා හිතාගෙන. ඉතින් ගෝලයා රහත් වෙනවා. ගෝලයා දවසක් ඇවිල්ලා හව ස්වාමීන් වහන්සේ අවබෝධ කරපු ධර්මතාවය. ඒ කියන්නේ රහත් වෙලා දින ඔව් අරති මම අවුරුදු 60 ඉස්සෙල්ලා තමයි රහත් උනේ. ඊපස්සේ ඔය ස්වාමීන් වහන්සේගේ ඊර්ති ප්‍රාතිහාර්ය පේන පාලිතුන්. පුළුවන් කිව්වා. උර අභිඥාවක් තියෙනවා උන්වහන්සේ. නමුත් හිතයිනේ රහත් කියලා. ලෝවිසාර ඇතෙක් මවන්නක තමන්ගේ ඉස්සර. ඉතින් ඇතෙක් මවලා ඉතින් ලොකු සානස ඇතෙක් මැව්වා. මැව්වට පස්සේ මේ දැන් ඒ යථා වහන්සේ මේ පහර දෙන ආකාරය දක්වන්නේ. යථා කෑ ගහනකොට මේ හරිය බය. ඊටසේ රහතුන් වහන්සේට බය නැහැ. රහතන් වහන්සේ බය දුරු කරපු කෙනෙක්. ඒ නිසා වහන්සේ තාම කෙලස් තියෙනවා. නිසා මේ ඔය මුලාවක ඉන්නේ නිසා නියම විදර්ශනාට විදර්ශනා භාවනාවල කෙලස් ප්‍රහාණය කරගන්න. ගෝලෙන් කමටහන් අරගෙන රහත් අවුරුදු 60ක් ඉඳලා රහතන් වහන්සේ කියලා ගුඩා කට්ටිය රහත් වෙලා කියලා හිතන් ඉන්න කට්ටිය ඉතින් ඇත්තටම මේ කොයිතරම් මුලාවකද ඉන්නේ කියලා හිතා ගන්න පුළුවන්. අපි ධර්මය අවබෝධ කරගෙන ඉන්නේ අපි මෙහෙම දැන් මේක මේ අභිඥාක් තියෙන කෙනෙක් රැවටලා ඉන්නවා කියන්නේ. නේ? අභිඥා මං කිව්වේ අභිඥා බල පහක් ඒවා තියන අය පවා මේ මුලා වෙලා ඉන්න අපි හක් කියලා. එතකොට මේ පෘථග්ජනෝ මේ දෛනික වැඩ කටයුතු කරගෙන මේ ඔය මේ දවස් දෙකක් බණපදයක් කරන මේ ත්‍රිපිටකය දන්නවා අරක දන්නවා මේක දන්නවා අර කවබෝධ මේ බණපදයක් ළඟට කික් වෙන්නවත් බෑ. ඒවා මේ පුත්ත නික්ලේශී සිතකින් අවබෝධ කරගන්න ධර්මයේද ගැඹුරුද මේ. කොච්චර විවේකයක් වුණද කොච්චර නිහතමානීත්වයක් කොච්චර මේ හුදකලා බවක් වුණද කියලා බලන්න. කොච්චර අවංක බවක් තියෙනවද? ඒ හිතවල වංචනික අදහස් මම කියලා හොවා දක්වන අදහස් තියෙන මිනිස්සු මම්ම උද්දීපනය මගේ දෘෂ්ටියම තමයි ඇත්ත අනිත්‍යයට නිඳා කර අපහාස කර අනිත් නිවැරදි සම්ප්‍රදායට ගරිහා කරමින් පෙර ධර්මයට ගරිහා කරමින් මේ ඉදාමෙදා තුර මේ බණපදයක රැකගෙන ආපු પરම්පරාවට මේ නිඳා අපහාස කරමින් අපි ධර්මය අවබෝධ කරා කියලා කොහොමද අනේ කියන්නේ? ඒ වගේ අදහස් දෙක රහත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ධර්මතාවයකට ගරු කරන්නේ නැති අය. කෘතඥතාවය කියන එක හොඳටම තියෙන්න බෑ. මේ ධර්මය අපිට අරගෙන ආවේ අපේ ආචාර්ය පරම්පරාවකින්. ඒ අතීත පරපුරට අපි වදින්න එපා අප බුදුමෙදියට මේක ඒක අපි රැකලා දුන්නානේ.
මේ නිවැරදි අපි ඉගෙන ගන්න ඒ නිසානේ. ඒ ගෞරවයක් නැති කෙනෙක් කොහොමද අතිත් වෙන්නා වගේ මං රහත් වෙන්නේ? ස්වයංභූ ඥානෙක ආවොත්ද? එහෙම කරන්න බෑ. ඒවා ඉතින් අර කියන්නේ කියන මේවා දැනගන්න ඕනේ. නැත්තම් අපි නිකම් දෘෂ්ටිගත වෙලා අපාගත. බුද්ධ ශාසනයෙන් අපිට නියම ප්‍රතිඵල ගන්න බැරි. ඔබ නිකන් ඔයල්පල් කතා කරගෙන ඉඳලා එහෙ මේක ඇවිදලා අර පස්සේ මෙහා පස්සේ ගිහලා ඒ ගින අන්තිමට Tamanට වෙච්ච දේ හොයාගන්නත් බැරි නම් මරණය. කොහෙද මේ ගියේ වෙහෙසක් විතර යන්නේ. හරි ක්‍රමයකට ධර්මය ඉගෙනගෙන මේ නිර්මල ධර්මයේ තියෙනවනේ මේක හරියට කරගන්න බැරි නෝ එක කෙනාගේ මතවලට ඒ නිවැරදි පෙර ධර්මයේ සම්ප්‍රදාය තියෙන දේවල් මේ මුල් ඉඳලා රැකගෙන ආපු ධර්ම වෙන්නේ ප්‍රමාණ කුල ඉගෙන ගන්න. මැදින් අර එන්නේ වචන දෙක තුනක් ඉගෙන ගන්න. අවබෝධ කරයි කියලා කි. වචනේ කියන්නේ ලේසි නමුත් ක්‍රියාවෙන් ගන්න හරීම අමාරුයි. නේද? ඉතින් බුදුමාහාර කැපවීමක් උත්සාහයක් අවංක භාවයක් තියෙනවා. ඒක පුදුම අල්පේජතාවයක්. Taman කියන தත්ත්වේ කපලම දාලා ඉන්නවා. මම මේක කරගත්තා කියලා මමත් ඒක ඉන්නේ නැති අවස්ථාවක් තියෙනවා. කණ්ඩ ගියක් තියෙනවා, බොණ්ඩ ගියක් තියෙනවා, අඳින්දි ගියක් තියෙනවා නේ. කවුරුහත් එක්ක කතා කරත් මම කියන කෙනා ඉස්සරහට එනවා. ඉතින් මම කියන එක ඉස්සරහට එනවා කියන්නේ වාර කීයක් යන දවසද? මම කියන හැඟීමෙන් කොච්චර අපි ජීවත් වෙනවද? ඉතින් පොඩි දේකට අපි දරා ගන්න, පුංචි දේකට අපි ගැටෙනවා, පුංචි දේකට අපි කලකිරෙනවා, පුංචි දේකට අපි විවේචනය කරනවා, මුදි ගහිත නරක කරගන්න. ඒක බලනකොට අපි කිලස් කාණ්ඩක් මහරහතන් වහන්සේ අච්චර කමටහන් දෝරේක පිටියවුරු වස්කාල් 30ක්ම භාවනා කරලා තුනේ උන්වහන්සේට. නිසා මේ නිකුදේශ පහසු දෙයක්. ආනන්ද ස්වාමීන් වහන්සේ මම රහත් වෙන්න ඕනේ, ඒක උදේ වෙනකොට කියලා හිතාගෙන රහත් වෙන්න ඕනේ කියලා භාවනා කරා. රහත් ඒ අදහස අතාරපු ගමනේ රහත් ධර්ම භාණ්ඩ බුදුරජාණන් කියලා දෙනවා ආනන්ද රහත් වෙනවා. බුද්ධ වචනයෙන්ම කියලා තියෙන එක විශ්වාසය. පරිසුද්ධ වෙනවනේ. මොකද එදා වීර්ය කරා මේ උදේ රහත් වෙලා යනවා කියන්නේ. බුදුරජාණන් විනෝකාර තනස් ඉතින් ඊට පස්සේ මේ මම අතහැරිය මට බෑ මේක කරන්න මම මේ විදිහටම තමයි යන්නේ කියලා මමත්වයේ කියන එක බලන්න. අසීමානය කියන එක තිබ්බා. දැන් මං ටික විවේකීද යනවා කියලා ඒස් පහනේ. ඒ චේතනාවෙන් අල්ලන් ඉන්නවා. නිවන් මාර්ග වහලා තියෙනවා. සියුම් දෙයක් නිසා මේ කාලං ආගමේ සුසු කාලේ අපිට අවංක ගුණ පුරාගෙන යන්නයි තියෙන්නේ. ධර්මයේ උදා කරන එකට හදිසි වෙන්න ඕනේ නැහැ. රහත් වෙන්න සෝවාන් වෙන්න හදිසි වෙන්න එපා. ඉස්සර ඔබේ රාජකාරිය කරන හරියටම අවංකව මමත්වයේ දුරු කරන මහන්සි ගන්න. අවංකව ගුණ පුරන් සක්කෝ උජු සූජුචකින් අනාවංක කෙනෙක් නේද? හොඳටම අවංක වෙන්න අවංක වෙලා භාවනා කරත් ධර්මතා උදා කරයි. තතෝ වික්ඛු සම්පජානෝ කාලං ආගම වික්ෂුන් වහන්සේලා තියෙන වික්ෂුවකට හෝ ගිහියෙකුට හෝ ශ්‍රාවකයාට තියෙන්නේ සතෝ සම්පජාන සිහියෙන් නුවණින් ඉන්න එක විතරයි යාගේ රාජිකා. කාලං ආගමේ ධර්මයේ ස්වභාව ධර්මයේ ඉදාක නියම වෙලාව. ආන්නේ මම මේ ජීවිතේ ඉවරිනක කොහොම සෝවාන් වෙන්න ඕනේ මම හිත අන්දම සෝවාන් වෙන්න ඕනේ. මම ඉදිරි අවුරුද්දේ සෝවාන් වෙන්න ඕනේ. ලබන අවුරුද්දේ සෝවාන් වෙන්න. එහෙම මේ කාලයක් නිර්ණය කරගෙන මගේ අවශ්‍යතාවයට දැඟලුවට මේක හරියට අවංකව මොන ටික වැඩනොත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒක තමයි මහන්සි ගන්න. ඒ ධර්මය කියන්නේ බොහොම වටිනා දෙයක්. ඒක ඉතින් අපි උනන්දු වෙන්න. හොඳයි එහෙනම් අපි අද අන්තිමට වෙලා වෙන හින්දා. ඔයාලා මොනවද දැනගන්න තියෙනවද? අහන්න පුළුවන් කට්ටියට මොනවද දැනගන්න තියෙනවද? ස්වාමීන් වහන්සේ මේ මට තේරුණ විදිහට පොඩ්ඩක් මේ වැරදිද නිවැරදිද කියලා අහන්නේ. දැන් මේ රූපාවචර ඥානයි අරූපාවචර ඥානයි තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒක පරිවර්තනය වෙන්නේ රූපාවචර සිත්වලටද නැත්නම් මොකද ඒකයි අරූපාවචර සිත්වලයි කිසි සම්බන්ධයක් නැහැ නේද ස්වාමීන් වහන්සේ අරූපාවචර ඥාන කිව්වට ඒකයි මට අහගන්න ඕනේ. අරූපාවචර ධ්‍යාන වෙනම තියෙන්නේ රූපාවචර ධ්‍යාන වෙනම තියෙන. ඒක රූපාවචර ධ්‍යාන සිත් පහ උපදවල තමයි අරූපාවචර ලෝකයට යන්න පුළුවන්. අරූපාවචර සිත් වලට යන්නේ. ඒක ඒ රූපාවචර මේ ධ්‍යානේ යම්කිසි අරමුණක් තියෙනවා. අරක තියෙන්නේ මේ රූපාරමුණක් නේ අරූපාවචර කියන්නේ ඒක මේ රූපාරමුණු කරගෙන නෙමෙයි යන්නේ. ඒ ස්වාමීන් වහන්සේ. එතකොට ඒක මේ
ඒක මැප් වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ සිත් වලට? ඒක අනිත් පැත්තට දැන් ඇත්තෙම එතකොට ඒකේ අර ඒකේ සම්බන්ධතාවයක් තියනවද රූපාවචර රූප සිත් වලට විතරක්මද ඒවා අයිති වෙන්නේ? රූප සිත් වලට සම්බන්ධතාවයක් නැහැ. නෑනේ. හරි හරි. නෑ. ඒක එතකොට රූපාවචර ඥාන රූප සිත් වලට සම්බන්ධතාවයක් තියෙනවද ස්වාමීන් වහන්සේ? ඒකත් නැද්ද? ඒ සම්බන්ධතාවයක් තියෙනවා. තියෙනවනේ. හා. එතකොට අරූපාවචර ඥාන වලට මොන සිත් වලට සම්බන්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ? අරූපාවචර සිත් වලට අරමුණු වෙන්නේ අරූප සංඥා කියන්නේ සම්මුතියන එක අරමුණු වෙන්නේ කියන්නේ එතනද විඥානීය මේ නැත්තම් ඔය මේ ධ්‍යාන ආලෝකයේ අනන්ත අවකාශය වලින් වඩන්නේ. ඒතර ප්‍රඥාප්තියක් නෙමෙයි වඩන්නේ එතන. එතකොට එතන වෙනම මේ භාවනා කමඨාන වෙනස් වෙනවා. අතර ආරූප කියලා භාවනා කමඨාන වෙනස් වෙනවා. I see. රූපාවචර කර්ම දැන් ආනාපාන වගේ සති භාවනාව වඩා යනකොට ඒක ඒ මේ සමත කර්මස්ථාන කියනවා. ඒක වෙනම. එතකොට අරක සම්බන්ධ වෙන්නේ මේ අරූපාවචර වලට ඒකට අපි ඉදි පාඩම් ඉනක පාඩමෙන් අපි කියලා දෙනවා අරූප මේ තියෙන අරමුණු කරන මේ සිත් අරමුණු කරගෙන යන්නේ. පළවෙනි සිත අරමුණු කරගෙන ධ්‍යාන සිත දෙවෙනි සිත උපදවනවා. එහෙම යන්නේ. හරි. ඕකේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒ ටික රූප ස්වභාවයක් නැහැ. ඒ ටික අපි එහෙනම් ඉගෙන ගත්තාම පැහැදිලි වෙයි. ඒ සිත් ටික නේද? පැහැදිලි වෙනවා. ඊළඟට මම ඔය අරූපාවචර සිත් අතර කියලා දෙන්නම්. බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. පිනසයින්ස අද දේශනාව ඉතාම පැහැදිලි මේ ඉතාම මේ වටින දේශනාවක් මේ බොහොම පිං සයින්නාන්සිට මේ මට මේම ගැටලුවක් අවසයින්නාන්සි දැන් අපි මේ වර්තමාන භවයේ අපි මාසයක් විතර තිස්සේ මේ අරූප ධානය වඩලා ඊළඟ අරූප තලයට යනවා මේ ධානය පිරෙන්නේ නැතුව ඉඳලා අපි ඊළඟ අරූප තලයකට ගියා කියලා මේ රූපාවචර ධානයක් උපදවගෙන රූපාවචර බඹතලයකට ගියා කියලා හිතමුකෝ සයන්සේ. එතකොට දැන් අපි මාසෙක විතර අපි යම් මේ කුසල් සිත් ප්‍රමාණයක් උපදවගෙන ඊළඟට කියලා ඒ අසංකේය සරලන විපාක සිත් ප්‍රමාණයද ඊළඟ භවයේ විපාක දෙන සයන්සේ. නෑ දැන් ඒ ලෝකෙ ඉපදුනාම ඒ ආයුෂ නිශ්චිත ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. එහෙමයි. එතකොට ඒ දැන් ඒ ලෝක වලට අදාළ ආයුෂ ප්‍රමාණයෙම ගත කරන්න පුළුවන් ගිහි. එහෙමයි සයන්සේ. දැන් අපි මේ මොකද සයන්සේ? එහෙම වේද ප්‍රශ්නේ ඇහුනේ මගෙන්. මේ සයන්සේ දැන් අපි භාවනා සිත් ටිකක් උපදව ගත්තෙන් පස්සේ ඒකේ විපාක සිත්නේ රූපාවචර හරි අරූපාවචර හරි බඹතලයන් වල විපාක දෙන්නේ. ඔව්. එතකොට සයන්ස් අපි කෙටි කාලයක් මාසයක් විතර අපිට මාසයක් විතර කෙනෙක් මේ අවුරුදු 6ක් භාවනා කරලා ධානය උපදවගෙන යා රූපාවචර හරි අරූපාවචර හරි බඹතලයක ඉපදුනා කියලා. එතකොට ඒවයි අර ජීවත් වෙන කල්ප ප්‍රමාණය විශාල හින්දා විශාලයි නිතර ඒ මාස අවුරුදු 6 ඉපදවගත්ත ඒ කුසල් වල ඒ කුසල් වලට අනුරූප විපාක සිත් ටිකද මේ රූපාවචර හරි අරූපාවචර හරි බඹතල වල විපාක විදිහට පහළ වෙන්නේ නෑ දැන් එකම කුසල් සිත උපදවා ගත්තා නම් පළවෙනි වතාවක් හරි ඒ සිතෙන් එයා අනිවාර්යයෙන්ම මරණයටපත් වෙනවා නම් ඒ විපාක සිතෙන්ම තමයි උපදින්නේ. ඒ තියෙන ආයුෂ ප්‍රමාණයෙම එයාට ඉන්න පුළුවන්. එහෙමයි. යට ඒකේ කල්පනාන බ්‍රහ්ම ලෝකෙට අදාළ ආයුෂ ප්‍රමාණයට ඉන්න පුළුවන්කමක් තියෙනවා. එතනින් යාට චුත වෙනවා යා. දැන් මනුස්ස ලෝකවල වගේ තමයි ආයුෂය හරියට තීරණය කරන්න බැරි. ආයුෂය උච්චාවචනය වෙනවා. ඒක සමහර කාලෙට දීර්ඝ කාලයක් වෙනවා, සමහර කාලෙට කෙටි කාලයක් වෙනවා. නමුත් බ්‍රහ්ම ලෝක වගේ අය ඒ වගේ නියම ආයුෂ ප්‍රමාණය කියලා කියනවා. මෙච්චර ප්‍රමාණය කියලා. ඒ ප්‍රමාණය මෙයාට ඉන්න පුළුවන්. ඒකෙන් චුත වීමක් නෑ එහෙම. එහෙමයි. මේ අනිත් කාරණේ සයන්ස් දැන් භාවිතා කරා කියලා ඒකේ වෙනසක් නැහැ. දැන් අඩුවෙන් පරිත්ත වශයෙන් වැඩුවම මේක දැන් පරිත්තාප බ්‍රහ්මලෝකෙ උපදින්නේ. දැන් ඔය අපි දැන් ඔය පරිත්තාප කියන බ්‍රහ්මලෝකෙ ඉපදුනාට පස්සේ එතකොට මේ
මහා බ්‍රහ්ම පාරිසද්ද බ්‍රහ්ම පුරোহিත මහා බ්‍රහ්ම කියන ඒ තුනට ප්‍රථම ධ්‍යානෙ ධ්‍යාන මධ්‍යම පරිත්ත මධ්‍යම මේ ප්‍රණීත වශයෙන් වඩපු අය තමයි එතකොට අර බ්‍රහ්ම මහා බ්‍රහ්මයේ ආයුෂ වැඩි. එහෙමයි. එහෙම ඉතින් ආ ප්‍රණීත වශයෙන් වැඩුවමයි ප්‍රණීත තැනට ගිහිලා උපදිනවා. ඒක ඒකේ ආයුෂ ප්‍රමාණය වැඩි. බ්‍රහ්ම ලෝකෙත් වෙනස්. දැන් ප්‍රථම ධ්‍යානෙම තුන් දෙනෙක් උපදවන්නේ. එදියා පරිත්ත වශයෙන් වැඩුවා නම් ඒ ධ්‍යාන උපදවාගත්ත කෙටි කාල දසමහත් කියන කෙටි කාලයක් නම් එයා මේ බ්‍රහ්ම පාරිසජ්‍ය උපදින්නේ. ඒක තව ටිකක් කාලයක් පුරුදු කරන මධ්‍යම වශයෙන් වැඩුවා නම් එයා බ්‍රහ්ම පුරোহিතයෙක්. එයා ගොඩාක් කාලයක් ඒ ප්‍රථම ධ්‍යාන සම්මාදිරේක හොඳට ප්‍රණීත වශයෙන් වඩා ගත්තා නම් එයා මහා බ්‍රහ්මයෙක් උදේ. ඒකට ආයුෂ ප්‍රමාණය වැඩි දෙගුණකින් වැඩි අරගෙන. එහෙමයි සයන්සේ. තව ගැටලුවක් එහෙමයි සයන්සේ. පැහැදිලි සයන්සේ මේ තව ප්‍රශ්න තියෙනවා සයන්සේ අපි දැන් අර සයන්ස් ඔබවහන්සේ තව දවසක් දේශනාවේදී මේ පැවසු මේ කිව්වා මේ අර ජවන් සිත් 7ක් තියෙනවනේ. ඒ හතෙන් මැද ජවන් සිත් 5 ඒ කියන්නේ අපරා පරිවේදනීය කියලා ඒ කියන්නේ තුන්වෙනි භවයේ ඉඳලා නිවන් දකින ජාති දක්වා විපාක දෙනවා කියලා. ඊතර දැන් එතන කර්මසිත 5 ඊළඟ භවයන් වලත් ඒ 5ට අනුකූලව 5ක් විපාක දෙනවා සයන්ස් නැත්නම් ඊට වඩා බොහෝ වශයෙන් විපාක දෙනවද? ඒ කර්මසිත 5ට අවස්ථා 5ක් ඒ කර්මසිත 5ට ඔව් අවස්ථා 5ක් නෙමෙයි අවස්ථා 5ක් නෙමෙයි. ඒක නිවන් හරි සයන්ස් හරි. ඕන අවස්ථාවක විපාක දෙන්න පුළුවන්. හරි සයන්ස් ඒක අවස්ථා 5කදී එක සිත් 5කට සිත් 5ක් විපාක දීලා ඉවර වෙනව නෙමෙයි නේ සයන්ස්. නෑ. විපාක දෙලා ඉවර වෙන්නේ නෑ ඒක. ඉවර වෙන්නේ රහත් වෙනකම්. පින්නම් ප්‍රේම තමයි ඉවරේ. නැත්තම් ඒක ඕන වෙලාවක ඇවිල්ලා විපාක දෙන්න පුළුවන්. හරි සයන්ස් හරි සයන්ස් බොහොම පිං සයන්ස් සරසනේ. දැන් අපි මේ වැඩසටහන අවසන් කරමු. අද දවසේදී අපි රැස් කරගත්තේ මේ ධර්ම දානමය උතුම් කුසල ශක්තිය අපි හැමදෙනාට මේ ගාම්භීර වූ නිර්මල ධර්ම අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා. ඒ වගේම දැන්ට මේ ලංකාව භූමියට සමස්ත ලෝකයටම පියසෙනක පවතින මේ කොරෝනා වසංගත රෝගී තත්ත්වය උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ අනන්ත අනුභව බලයෙන් ධර්මයේ අනන්ත අනුභව බලයෙන් සංකල්ප අනුභව බලයෙන් ජස්ත්‍රියස් සම්බුද්ධ අනුභව බලයෙන් සතර දදා වහන්සේගේ අනුභව බලයෙන් සියලුම ආර්ය දෙවියන්ගේ ආර්ය බ්‍රහ්මයන්ගේ අනුභව බලයෙන් සම්මා සම්බුද්ධ ශාසනය අනන්ත අනුභව බලයෙන් දුරින් දුර වෙලා සම්මා සම්බුද්ධ ශාසනය රකින්න සියලු ගුණධර්ම ආරක්ෂා කරන හැමදෙනාගේ ජීවිත වලට දරුවන්ගේ ආශිර්වාදයෙන් මාර්ග ලැබේවා. හැමදෙනාගේ ජීවිත ආරක්ෂා වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. අසනීපෙන් සීලෝම ඒ ලෙඩු සියලු දෙනාටම නිරෝගී සම්පත්තිතා ඉක්මනින්ම අභිවර්ධනය වේවා. සෝසේම කල්යාණ මිත්‍ර සම්පatti ලැබමින් සද්ධර්ම ශ්‍රවණය ලැබමින් යෝනිසෝ මනසිකාරයෙන් ධර්මාර්ථ ප්‍රතිපත්ති අනුගමනය කළ මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලින් උපරිම ප්‍රයෝජන ලබාගෙන උතුම් මහා මහ නිර්වාණ ධාතුවෙන් සැනසෙන හැමදෙනාට මේ පින හේතු වේවා. Okay. Super.